සාක්‍ය කුලේ සම්බුදු සමිදාන නිවන් දී ලුම්බිනි සල්ලුයනේ කුමරාන නිවන් දී සත්පියමින් වෙඩි පුණ්‍යවතාන නිවන් දී මායා දේවී පුත් කුමරාන නිවන් දී රණවන් පින් සිරුරාන නිවන් දී සංසුන් සිත් ඇතියාන නිවන් දී දෙව් මිනිසුන්ගේ සිළුමිණ යාන නිවන් දී පාරමිතා පෙරවීර නරාන නිවන් දී දිව්‍ය සුපෝජිත යාන නිවන් දී රැස් විහිදෙන සුන්දර සිරුරාන නිවන් දී ලොව සිබිනා සිරිපා යුග යාන නිවන් දී නිවන සොයා වැඩි වීර්යවතාන නිවන් දී ලෝක විනායක යාන නිවන් දී රහසින්වත් පවුනෙති යුතුමාන නිවන් දී සම්මා සම්බුදු භාග්‍යවතාන නිවන් දී තුන්ලොව සීලවතාන නිවන් දී බබලන බුද්ධිමතාන නිවන් දී අමාසුවය රැඳි පුණ්‍යවතාන නිවන් දී හිමවත් පියසේ ශිවරයාන නිවන් දී ගිජුකුළු පවුවේ සිංහ රජාන නිවන් දී පිවිතුරු හද මඩලාන නිවන් දී මනුලොව වෙනි මුනිදාන නිවන් දී තිලොවට ඉසිවරයාන නිවන් දී දිවුරම් විගිරේ මුනිවරයාන නිවන් දී සදහම් විදුදරයාන නිවන් දී නිවනේ සුවරදියාන නිවන් දී දෙරණේ බුදු සමිදාන නිවන් දී අමත දුන්දෝ විවාදකයාන නිවන් දී විසගේ ලොව ඉපදුන මුනිදාන නිවන් දී විසගේ ලොව ජයගත් මුනිදාන නිවන් දී විසගේ නිවනට වැඩි මුනිදාන නිවන් දී බුද්ධ දිවාකරයාන නිවන් දී සීල සුගන්ධිතයාන නිවන් දී සැනසිලි මග වඩිනා සුගතාන නිවන් දී ගිනිගත් සිත් නිවනා මුනිදාන නිවන් දී අඳුර එළිය කරනා මුනිදාන නිවන් දී මායාවෙන් ගැලවුන මුනිදාන නිවන් දී සමවත් සුව විඳියාන නිවන් දී
සුවපත් සිත් ඇතියානේ නිවන්දී මිහි කත සනහා වැඩි මොනිදානේ නිවන්දී දමනය කළ ඉදුරන් නැතියානේ නිවන්දී කුරවීක නදින් යුතු මිහිරි සරානේ නිවන්දී පුණ්‍ය විලාසිත යානේ නිවන්දී ලෝක විරාජිත යානේ නිවන්දී මරසින් පෙරදූ සින්පති යානේ නිවන්දී භූමෙට ජයගත් බුද්ධ රජානේ නිවන්දී වජිරාසනයේ බුදු සමිදානේ නිවන්දී මගේම බුද්ධ පියානේ නිවන්දී කිසිදා නොසැලෙන මුනිවරයානේ නිවන්දී කිසිදා නොහඬන මුනි නිදුකානේ නිවන්දී කිසිදා නොතැවෙන භාග්‍යවතානේ නිවන්දී අමරණීය සම්බුදු සමිදානේ නිවන්දී බිය නැති සිංහ රජානේ නිවන්දී පව් නැති මුනිවරයානේ නිවන්දී සැනසිලිදායක යානේ නිවන්දී ගෞතම බුදු සමිදානේ නිවන්දී ගෞතම බුදු සමිදානේ නිවන්දී ගෞතම බුදු සමිදානේ නිවන්දී බුදුනෙත පිය වූදා පටන් සැනසීමට තිබුණේ ඒ සම්බුදු බණ පද විතරයි ඒ සම්බුදු බණ පද විතරයි ජීවමාන මුනිඳුන් සිහි කර කර අපි ජයසිරි මහබෝ වැන්දා ධාතු නිදන් කොට අහසට නගිනා සුදෝසුදට දාගැප් බැන්දා
නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ආදි ගුරු දේවෝත්තම පරම පූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ආදරණීය දරුවනි, අද සිටී ගිනි නිවන දහම් වැඩසටහන් මාලාවේ තවත් දවසක්. ඉතින් අද දවසේ විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සලසනවා 2022 ජනවාරි මාසේ 1 වෙනි දින සිය ජන්මදිනය යෙදුන මහියංගන රාජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්කිත නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පින් හේතු වේවා කියන අදහසින් යෝන් සභාවේ මේනක පුතුණුවන් අද මේ දහම් වැඩසටහනට දායකත්වයේ සපයනවා. ඒ වගේම මහියංගන මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම පිණිස ඒ මහියංගන මාර්ග සංවර්ධන අධිකාරියේ ඒ විධායක ඉංජිනේරුතුමා මුල් වෙලා මේ පින්කමට උපකාර කරනවා. ඒ වගේම උපස්ථාන කමිටුවේ මහියංගන පැතුම් ස්ටුඩියේ චම්පිකා රූපසිංහ මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනා, ඒ වගේම මහියංගන ජාතික පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට වාණිජාංශයේ දූ දරුවන්ට පින් අනුමෝදන් කිරීම පිණිස අද මේ ආකාරයෙන් දහම් වැඩසටහනට උපකාර කරනවා. ඒ වගේම අරාවත්ත සුප්‍රීම් ඇපරල් චන්ද්‍රිකා පේදර්ශිනී මහත්මිය පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම පිණිස අද මේ ආකාරයෙන් දහම් වැඩසටහනට උපකාර සලසනවා. ඒ වගේම ගිරාඳුරු කෝට්ටේ පාසල් ප්‍රදේශ නදුන් ගිෂාන් ඒකනායක, ඒ වගේම භාග්‍යා දියණිය මේගේ දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස සුජීවත්ව සිටින හේරත් මැණිකේ මෑණියන්ට හා පියාලන්ට පින් අනුමෝදන් කිරීම පිණිස අද මේ ආකාරයෙන් දහම් වැඩසටහනට උපකාර සලසනවා. ඒ වගේම යෝන් සභාවේ සොරබර ආර්.එම්. චන්ද්‍රිකා ගුණතිලක දියණිය මේගිය පියාණන් වන ආර්.එම්. ගුණතිලක මහත්මයාට සහ සරත් කුමාර සහෝදරයාට පින් අනුමෝදන් කිරීම පිණිස සුජීවත්ව සිටින මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස අද මේ ආකාරයෙන් දහම් වැඩසටහනට උපකාර සලසනවා. ඒ වගේම ජෛව පද්ධති තාක්ෂණ වේදේ හදාරන ආර්.එම්. මදුවන්ති වත්සලා රත්නායක, ඒ වගේම ඉෂාකා දියණිය, චාරුණී දියණිය, ඒ වගේම රසිකා දියණිය,
තරුෂි දියණිය, හිරුෂා දියණිය, අප්සරා දියණිය, ඒ වගේම සචින්ද්‍යා කාවින්දි දියණිය, හිරුනිකා ගුණවර්ධන දියණිය, විමාෂා සඳමාලී දියණිය, ඒ වගේම නිශානී දියණිය, ඒ වගේම වත්සලා දියණිය, ඩිනාල් චාමික පුතුණුවන්, ඒ වගේම සමිඳු පුතුණුවන්, වත්සල පුතුණුවන්, ඒ වගේම උමේෂා දියණිය, ඒ වගේම සෙව්වන්දී ඒකනායක දියණිය යන ඒ දූ දරුවන් පිරිස අද මේ දහම් වැඩසටහන සඳහා උපකාර සලසනවා. ඉතින් පහුගිය කාලේ පුරාවටම දහම් වැඩසටහන් සඳහා උපකාර කරමින් අසපේ සිදු කරන ඒ බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන කටයුතු සඳහා උපකාර සලසමින් දායකත්වයේ සැලසූ පින්වත් දෙමාපියන්ටත් ඒ වගේම උපස්ථාන කමිටුවේ සියලු දෙනාටමත් ඒ වගේම යෝන් දම් සභාවේ සියලු දෙනාටමත් ඒ වගේම ජෛව පද්ධති තාක්ෂණ වේද හදාරන සියලු දූ දරුවන්ටත් රැස්කල සියලු පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික සැප ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස රැස්කල සියලු පින් ඒකාන්තයෙන්ම හේතුපකාරයක්ම වෙත්වා. සාදු සාදු සාදු. විශේෂයෙන්ම මේ සිතේ ගිනි නිවන දහම් වැඩසටහන් මාලාව මුල් කරගෙන තරුණ දූ දරුවන් අරමුණු කරගෙන අලුතෙන්ම ධර්ම ඉගෙන ගන්න දරුවන්ට උපකාර පිණිස තමයි අද මේ දහම් වැඩසටහන අපි සිදු කරගෙන යන්නේ. ඉතින් බොහෝ දරුවන් පිරිසක් මේ දහම් වැඩසටහන් ශ්‍රවණය කරලා තම තමන්ගේ ජීවිතයට තිසරණ සරණ සලසා ගැනීම පිණිස වාසනාවන්ත වෙලා තියෙනවා. අපි දැක්ක පහුගිය කාලේ එක දිගට දහම් වැඩසටහන් වලට සහභාගී වෙලා පැහැදුණු දරුවන් බුද්ධෝපස්ථානයේ සංඝෝපස්ථානයේ මේ පින්බිමට පැමිණිලා වත් පිළිවෙත් සිදු කරගෙන පින් රැස් කරගන්නවා. ඒ වගේම තවත් සමහර දරුවන් බුද්ධෝපස්ථානයේ සඳහා සංඝෝපස්ථානයේ සඳහා තමන්ට ලැබුණු මුදලින් නොඑක ආකාරයෙන් මහා සංඝරත්නයේ සූපහසු පිණිස උපකාර වෙන පිරිකර ද්‍රව්‍ය අසපුවට යොමු කරලා තමන්ගේ ජීවිතයට පින් රැස් කර ගන්නවා. ඉතින් ඒ සියලු දිනාට තමන්ගේ ජීවිතයට කල්ප ගණන් සැප විපාක සලසන බොහෝ පින් රැස් වෙනවා. දැන් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාව වඩනකොට එක්තරා දෙව් විමනක බැබලි දෙව්දුවක් ඉන්නවා. ඊට පස්සේ මේ දෙව්දුවගෙන් අහනවා පින්වත් දිව්‍ය අප්සරාවිය ඔබ මේ වගේ දෙව් විමනක මේ වගේ බැබලි ඉන්න මොකද්ද ඔබ රැස් කරපු පින කියලා. ඊට පස්සේ වණී ස්වාමීනි මම ගොඩාක් පින් කරගත්ත කෙනෙක් නෙමෙයි. මම මහා සංඝරත්නයේ වැඩම කරද්දී තලෑරි ටිකක් පූජා කරගත්තා කිව්වා. ඒ තලෑරි ටිකක් පූජා කර ගැනීමේ පිනටයි මම මේ දෙවියන් අතර උපන් කිව්වා. ඒතර ඒ දෙව්දුව දෙව්ලු උපන්නේ තලයට පොඩ්ඩක් පූජා කරගෙන. ඔය වගේ මහා සංඝරත්නය මේ මිහි මල්ල සනහ වඩිද්දී සමහරු කැවුම් ගෙඩියක් පූජා කරගත්තා. සමහරු වතුර පොදක් පූජා කරගත්තා. සමහරු කොහොඹ කොළ මිටක් පූජා කරගත්තා. සමහරු ඉදි කට්ටක් පූජා කරගත්තා. සමහරු වස්ත්‍රයක් පූජා කරගත්තා. එතකොට පුංචි දේවල් පූජා කරගත්ත බොහෝ දෙනෙක් මරණින් මත්තේ දෙවියන් අතර උපන්නා. ඉතින් ඒ නිසා මහා සංඝරත්නය කියන්නේ ලෝකයට අනුත්තර පින්කේතක්. ඉතින් ඒ හඳුනාගත්ත කෙනා ගොඩාක් පින් කරගන්නවා. මට මතකයි අපි ඒ කාලේ ඈත අසපුවක වාසය කරද්දී ඉස්සර කාලේ අපි පින්ඩපාතේ වඩිනවා. ඒ පින්ඩපාතේ වඩිනකොට ඉතින් ගම් මැද්දෙන් අපි උදේ පාන්දර පින්ඩපාතේ වඩිනකොට පුංචි දරු ඉස්කෝලේ වල යනවා. ඉතින් සමහර වෙලාවට අපි පින්ඩපාතේ යනකොට ඒ පුංචි දරුවෝ එතකොට ඒගොල්ලෝ නැවතිලා බෑග් එක අරිනවා. බෑග් එක කරලා කෑම පෙට්ටිය අරිනවා. කෑම පෙට්ටිය ඇරියට පස්සේ තියෙන්නේ රොටි ගෙඩියක්. ওই රොටි ගෙඩිය පාත්‍රයට පූජා කරනවා. අපි අහනවා දුවට අද මට ඕනේ කියලා. එතකොට මේ පුංචි දරුවෝ දානෙට ආස කරා. ඒකේ දරුවන්ට කොච්චර යහපත පිණිස පවතිනවද? ඊට පස්සේ මේ සමහරට උදේ යන ළමයා උදේ පාන්දර යන ළමයා හැන්දෑවේ 3යි 4යි ගෙදර වෙනකොට
නමුත් බලන්න මහා සංඝරත්නය කිරී පැහැදිලා ඒ විදිහට ඒ හිත පහදවාගෙන අර රොටිය ගෙඩිය පූජා කරගත් දරුවට ඒක කොච්චර කාලයක් යහපත පිණිස පවතිනවද? ඒ දැන් මේ කාලේ මුගලන් මහරහතන් වහන්සේ පින්ඩපාතේ වඩිනකොට ওই කාලේ හිටිය ගොපළු ළමයි. ওই ගොපළු කොල්ලා අම්මට කිව්වා අම්මේ මට කන්න මොකක්වත් නැද්ද කිව්වා. පුතේ ඊයේ හදාපු පිට්ටු වලින් ඉතුරු වෙච්ච පිට්ටු කෑලි ටිකක් තියෙනවා කිව්වා. ඊට පස්සේ මේ කොළු ගැටේ මොකද කරේ? ඒක ලේන්තු කෑල්ල ගැට ගහගෙන ඉන්නේ ගහගත්තා. දැන් ඉතින් හරක් ටික දක්කගෙන යනවා. ඊට පස්සේ මේ විදිහට මේ ගොපළු කොල්ලා හරක් ටික දක්කගෙන යනකොට මේ කොල්ලා දැක්කා මුගලන් මහරහතන් වහන්සේ ඈතින් වඩින. දැන් මේ කොළුවාට ඕනි මුගලන් මහරහතන් වහන්සේට මේ පිට්ටු කෑලි ටික පූජා කරගන්න. ඊට පස්සේ කොළුවා මේ පිට්ටු කෑලි ටික පූජා කරන්න සැරසෙනකොට ඊට පස්සේ අර හරක් ටික දැන් මේකෙතකට යන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකද වුනේ? හරක් ටික දැන් ඔන්න මේකෙතට යන නිසා හරක් ටික මේ ගියොත් එහෙම විශාල විපත්තියක් වෙන නිසා මේ කොල්ලා දුවගෙන ගියා හරක් පිටිපස්සේ. ඊට පස්සේ ඒ යනකොට කලබලයට නාගයෙක්ගේ කඳ පෑගුණා. ඊට පස්සේ නාගයාගේ කඳ පෑගුණා. ඊට පස්සේ නාගයා හැම දෂ්ට කරා. නාගයා දෂ්ට කරාට පස්සේ අර කොල්ලා එහෙම කැරකිලා වැටුණා. ඊට පස්සේ මේ මුගලන් මහරහතන් වහන්සේ අර කොල්ලා මේ පිට්ටු කෑලි ටික මුගලන් මහරහතන් වහන්සේ වෙනුවෙන් පූජා කරින් පූජා වේවා කියලා මුගලන් මහරහතන් වහන්සේට මේ පිට්ටු කෑලි ටික පූජා කරා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ පාත්‍රයට මේ පිට්ටු කෑලි ටික පිළි අරගෙන මුගලන් මහරහතන් වහන්සේ අර කොල්ලට පෙන්නම පිට්ටු කෑලි ටික වැළඳුවා. එතකොට අර කොල්ලට හරි සන්තෝෂයක් ඇති වුණා. අනේ ආරි මහා සංගරුවන මම පූජා කළ දානි පූජා කරා නේද කියලා. වැළඳුවා නේද කියලා. එතකොට ඒ දානේ වළඳපු මුගලන් මහරහතන් වහන්සේ එතනින් වැඩම කළා. අර කොල්ලගේ සිහි මූර්ජා වෙලා ඒ කොල්ලා මේ පරලෝ ගියා. මලාට පස්සේ උපන්නා දෙවියන් අතර. එතකොට ඉදා රාත්‍රී ඉතිරි වෙච්ච පිට්ටු කෑලි ටික මුගලන් මහරහතන් වහන්සේට ලැබුණේ. ඒ පිට්ටු කෑලි ටික වළඳපු මුගලන් මහරහතන් වහන්සේ එතනින් වැඩම කළා. කොල්ලා ඒ මහා සංඝරත්නයට මම දානයක් පූජා කරා නේද කියලා හිත පහදවා ගත්තා. හිත පහදවා ගත්ත පිනට මුගලන් මහරහතන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිතින් පසු මේ ගොපළු දරුවා මලාට පස්සේ උපන්නා දෙවියන් අතර. ඒතර බලන්න පූජා කරන දේ නෙමෙයි වැදගත් වෙන්නේ. මොකද්ද? හිත පහදවා ගැනීම. හිත පහදවා ගන්නතෝ මොනවා කරත් ඇති වැඩක් නෑ. ඒතර වැදගත්ම දේ වෙන්නේ මොකද්ද? හිත පහදවා ගැනීම. ඒ නිසා හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ වන්දනා කළොත් බුද්ධෝපස්ථාන සිදු කරගත්තොත් හිත පහදවාගෙන මහා සංඝරත්නයට උපස්ථාන කරගත්තොත් ඒක බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඈත අතීතයේ එක රජ කෙනෙක් අතීත බුද්ධ ශාසනයක බුදුරජාණන් වහන්සේ නමක්ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා එතකොට ඒ ධාතුන් වහන්සේ තැන්පත් සෑරජාණන් වහන්සේ පුදන්ට වටිනා සුවඳ පුෂ්ප අරගෙන ආවා. ඉතින් මේ රජුරෝ පේශාවල්ලු පුරාවටම ඒ මල් ඇතිරුවා. ඒකෙන් මේ රජුරෝ සතුටක් ලැබුවා. ඊට පස්සේ ඉතින් සේවකයා අර මල් වට්ටිය අරගෙන යනවා. ඊට පස්සේ රජුරෝ ඒ මල තියෙනවා. ඔහොම තියාගෙන යන අතරේ එක මලක් වැටුණා. ඒතර ඒ වැටුණ මල අරගෙන අර රජුරවන්ට දුන්නා. ස්වාමීනි මේ මලක් වැටුණා. ඊට පස්සේ කෝ හොඳයි. ඕක උඹ පූජා කරපන්. මෙහා මොකද කරේ? පහන් සිතින් මේ මල අරගෙන සෑරජාණන් වහන්සේ 3 වතාවක් පැදුකුණු කළා. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ
මෙනෙහි කරගෙන සෑරජාණන් වහන්සේට පූජා කළා. ඒ එක මේක මලක් පූජා කරගත්ත පිනට මොකට වාසනාව ලැබෙනවා. කල්ප ගණන් සුගති ලෝකෙ ඉපදිලා අනාගතේ පසේ බුද්ධත්වයට පත් වෙන්න තරම් වටිනා පිනක් මෙයාගේ ජීවිතේට එකතු වෙනවා. ඉතින් ඒ නිසා හිත පහදවාගෙනයි අපි පින් කරගන්න ඕනේ. පින්වත් දරුවනි, අද මං කල්පනා කළා ඔබලාට ලස්සන දේශනාවක් සිහිපත් කළ දෙන්න. මේ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකායේ දෙවෙනි උත්පහන්සේගේ තින් සමත්ත සූත්‍රය. ඒ කියන්නේ 30ක් පමණ භික්ෂූන්ට බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. ඒතර මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රජගහ නුවරදී. පාවා නුවර වාසය කළ ඒ භික්ෂුන් වහන්සේලා ගණනින් 39ක් විතර වෙනවා. ඊතුරි පාවා නුවර භික්ෂුන් වහන්සේලා 39ක් වාසය කළා. ඒ භික්ෂුන් වහන්සේලා සියලු දෙනා වාසය කරන වනාන්තරේ. ඉස්සර භික්ෂුන් වහන්සේලා කුටි සෙනසුන් වල හිටියේ බොහොම අඩුයි. ගොඩක් විට මේ ඈත අතීතයේම මේ මහා සංඝරත්නය සංසාර දුකින් නිදහස් වෙන්න ඕනේ කියලා උන්වහන්සේලා වනාන්තරේ තමයි වාසය කරේ. ඉතින් ඈත වනාන්තරේ රුක් සෙවණේ වාසය කරනකොට ලේ බොන මැසි මදුරුවන් උන්වහන්සේලාගේ ලී උරා බුද්ධි දහමට දී පුදා උන්වහන්සේලා වාසය කළා. ඒතර මහා වැසි වරුසා ඇදහැලෙනවා. රුක් සෙවණේ බවුන් වඩන මේ මුනිවරු නොසැලී හිටියා. මං කල්පනා කරා එතකොට මේ ස්වාමීන් වහන්සේලා පින්ඩපාත යනවා. යනකොට තනිපර සිවුරක් තෙමිලා, දෙපට සිවුරක් තෙමිලා, අඳනයක් තෙමිලා, ඇයි තුන් සිවුරෙන් වාසය කරන්නේ? තිතබරිත සිවුරු වලින් උන්වහන්සේලා පින්ඩපාත වඩිනවා. තමාට දවස් කීයක් උන්වහන්සේලා කුසගෙන ඉන්න ඇද්ද? ඇයි හැමදාම දාන ලැබෙන්නේ නැහැ. එතකොට ඒ වගේ මහා කැපකිරීමක් උන්වහන්සේලා සිදු කළා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා පාංශුකුල සිවුර තමයි පොරවන්නේ. පාංශුකුල සිවුරක් කියලා කියන්නේ ඉස්සර කාලේ මිනිස්සු දැන් ඔන්න කෙනෙක් මලාට පස්සේ ඒ මෙරිච්ච කෙනාගේ ඒ ශරීරය රෙදි කෑල්ලකින් ඔතලා සොහොන්ට වීසි කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේලා සිවුරු වලට රෙදි හොයාගෙන එනකොට සමහර වෙලාවට අර මලමිනි උතාපු රෙදි කෑල්ල තමයි වස්ත්‍රයට ගන්න. එහෙම නැත්නම් කුණු ගොඩවල් වීසි කරලා තිබුණු වස්ත්‍ර කෑලි අරගෙන එහෙම තමයි මේ සිවුරක් පිළිලා කරගන්න. ඊ කාලේ හරි වැඩක් වුණා. එක ස්වාමීන් වහන්සේ නමක් ওই විදියට සිවුරු පිනිස වස්ත්‍රයක් හොයාගෙන යද්දී ඔන්න සොහොනට ගියා. සොහොනට ගිහින් හිමීට මලමිනියක උතලා තිබිච්ච වස්ත්‍රය ගන්න යනකොට මලමිනින් එකපාර මහලක් ඇවිල්ලා කිව්වා මෙහෙදී මගේ රෙද්ද කිව්වා. ස්වාමීන් වහන්සේ මොකද කරේ? ස්වාමීන් වහන්සේ දුවගෙන ගියා. පුදුමේ කියන්නේ අර මලමිනියක් දුවගෙන එනවා. මේ ස්වාමීන් වහන්සේ දුවගෙන ගියා කුටියට ගියා දොර වහගත්තා. දොර වහනකොටම අර මලමිනිය ඇවිල්ලා දොරේ වැදුනා. එහෙම වැටුණා. ටික වෙලාවක් ඉඳලා හද්දයක් නැහැ. මීට දොර ඇරිය බලන්න. ඊට පස්සේ බැලුවා අද්දයක් නැහැ. ආයෙ අද්දකින් ඇදගෙන ගිහිල්ලා දැම්මා සොහොනට. අද කාලේ ඕන්න දැන් මහා ලොකුට වීරයෝ වගේ ටෙලි නාට්‍ය බලනවා. චිත්‍රපටි බලනවා. ඕකේ මොනවා හරි බිහිසුණු දර්ශනයක් තිබ්බොත් ඒ කාට මේ කාමරේ ඉඳන් එහා පැත්තට යන්න බෑ. එළී වැසිකිරන වැසිකිරට යන්නේ තත් බැඳගෙන. කාත් එක්ක හරි එළියට යන්න බෑ. ඒ තරම් ආත්ම ශක්තියෙන් හීනයි. බලන්න අර හදවත් තුළ තිබිච්ච ඉදිතර බව, නිර්භීත බව. අද කාලේ හොල්මන් කතා බලලා අපි හිතමු බැරි වෙලා හරි කෙහෙල්ලත්තක් කෙල්ලෙනවා හුළඟට. බිත්තියේ ඡායාව වැටෙනවා. මේක දැකලා සමහරට නූල් බඳින්න එනවා. තොවිල් කරනවා. එච්චර බයයි.
දැන් බලන්න එතකොට ඒ ස්වාමීන් වහන්සේලාගේ හිතවල තිබිච්ච එඩිතර බව ඒ සිදුවීම් වලින් අපිට තේරුම් ගන්න පුළුවන් නේ. උන්වහන්සේලා කොච්චර එඩිතරයිද? දැන් ඒ කාලේ ඇයි සමහර රහතන් වහන්සේලා දුතාංගයක් හැටියට පුරුදු වෙලා හිටියා. උන්වහන්සේලා වාසය කරේ අමු සෝනෙමයි. එතකොට සෝනේම තමයි වාසය කරේ. ඒ සෝනේ වාසය කළ සෝනේම උන්වහන්සේලා භාවනා කරනවා. එතකොට මේ උන්වහන්සේලා සෝනේම රැ එළි වෙනකන් ගත කරනවා. ඊට පස්සේ පාන්දර පිණ්ඩපාතේ වඩිනවා. මොනතරම් වීර්යයක්ද? ඉතින් අමු සෝම් වල වාසය කරමින් උන්වහන්සේලා වැඩි හිටිය පාන්සුකුළු සිවුරු තමයි පොරවන්නේ. ඒ කියන්නේ අර මලමිනී වලට ඔතාපු වස්ත්‍ර තමයි සිවුරු හැටියට පිළිල කරන්න ගන්නෙ. 3 සිවුරු පමණයි පොරවන්නේ. දැන් සාමාන්‍යයෙන් ගිහියෙක්ට නම් වස්ත්‍ර කීයක් තියනවද? නමුත් පැවිද්දෙකුට දෙපොට සිවුරු තියෙනවා, තනිපොට සිවුරු තියෙනවා. ඊළඟට අඳින්නේ තියෙනවා. එතකොට අපි හිතමු ඕනම අවස්ථාවකට ඔය තුන තමයි. විශේෂ වස්ත්‍රයක් කියලා නැහැ. එතකොට මේ ඒ 3 සිවුරු පොරවාගෙන උන්වහන්සේලා වාසය කරා. ඒ කියන්නේ ওই සිවුරු තුන විතරයි ජීවිතේටම ওই සිවුරු තුනයි. ඒ තුන්වහන්සේලා ඔහොම වාසය කරත් උන්වහන්සේලා කෙලෙස් බන්ධනින් යුක්තයි. ඉතින් උන්වහන්සේලා තාම සංසාරයෙන් නිදහස් වෙලා නැහැ. ඒ කියන්නේ අරහත්ත්වයටපත් වෙලා නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාට ආසාවක් ඇති වුණා. අනේ අපේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා වන්දනා කරන්න තිබුණොත් හොඳයි කියලා දැන් මේ ස්වාමීන් වහන්සේලා 39ක් නේ. මේ 39 දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා දිහා බැලුවා. බැලුවා මේ පාවා නුවරින් ඉඳන් මේ භික්ෂුන් වහන්සේලා මේ ආවේ. මුන්වහන්සේලා හරි අහිංසකයි. ඇයි පිණ්ඩපාතේ වඩින්නේ? වනාන්තරේමයි වාසය කරන්නේ. පාන්සුකුළු සිවුරු තමයි පොරවන්නේ. හැබැයි මුන්වහන්සේලා කාම කෙලෙස් වලින් නිදහස් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා හොඳයි එහෙනම් මම අද මේ භික්ෂූන් වහන්සේලා වාඩි වෙලා ඉන්න තැනම උපාදාන රහිතව ආශ්‍රවයෙන් නිදහස් වෙච්ච රහතුන් බවට පත් කරන්න. ඒ කියන්නේ වාඩි වෙලා ඉන්න ආසනයේම අවබෝධ කරන්න පුළුවන් දහමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යනවා. මේ බුදුරජාණන් වහන්සේ කියලා දෙන ධර්මයට පුළුවන් වාඩි වෙලා ඉන්න මිනිසයා නිකෙලිස් මුනිවරයෙක් බවට පත් කරන්න. කොහොමද මේ ධර්මයේ ආශ්චර්යය? ඒතර ඔබ මේ ධර්මයේ ගැන හිත හරි පහදවා ගත්තොත් ඔබට ශ්‍රද්ධාවට හරි ඉන්න බැරිද? ඇයි ඒ ධර්මයෙන් සද්ධාවටත් ඇවිල්ලා සෝතාපන්නත් වෙලා සකදාගාමිත් වෙලා අනාගාමිත් වෙලා අරහත් මාර්ගඵලයක් ලබා දෙන ඊ බඳු ආකාරයේ ධර්මයක් නම් එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ ධර්මයෙන්ම නම් ඔබත් අහන්නේ. එතකොට ඔබටත් පුළුවන් මේක හිත පහදවාගෙන ශ්‍රවණය කරගත්තොත් බුදුරජාණන් වහන්සේ ගැන අඩුම තරමේ නොසෙලෙන පැහැදීමක් හරි ඇති කරගන්න. ඒකත් කොච්චර ලොකු දෙයක්ද? ඉතින් එහෙම කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට කියලා දෙනවා පින්වත් මහණෙනි කියලා ඒ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලාත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා භාග්‍යතුන් වහන්සේට උත්තර දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ වදාලා පින්වත් මහණෙනි මේ ඉපදෙමින් මැරෙමින් යන ස්වභාවය මේ සංසාරය අවසන් නොවන ගමන. ආරම්භයක් කෙලවරක් දැක ගන්න බැරි දෙයක්. අවිද්‍යාවෙන් වැහිච්ච තණ්හාවෙන් බැඳිච්ච මේ සත්වයන් සුගති දුගති වල මේ සැරිසරාගෙන යන ස්වභාවයේ මේ සංසාරයේ ආරම්භයක් දැක ගන්න බෑ. ඉතින් අවසානයක් දැක ගන්න බෑ. ඉතින් ආරම්භයක් නැති ඊළඟට අවසානයක් නැති මේසා දීර්ඝ සංසාර ගමනක
අපි ඉපදි මෙරි එනකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඉපදි මෙරි සැරිසරා ගිය මේ සසර ගමනේ ඔබේ හිස ගසා දමද්දී වැගිරුණ යම් රුධිරයක් වෙයි නම් වඩාත් වැඩි ඒ රුධිරයද එහෙමත් නැත්නම් සාගර ජලයද කියලා. දැන් බලන්න තමන් වාඩි වී සිටි තැනම උපාදාන රහිතව අරහත්ත්වයට පත් කරන්න හේතුන දහම් පරයායක් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඒතර මේක හොඳට සවන් යොමාගෙන අවබෝධ කරගන්න අදහසින් අහගෙන හිටපු භික්ෂුන් වහන්සේලා මේ ධර්ම දේශනාව අහලා ඉවර වෙනකොටම උපාදාන රහිතව රහතන් වහන්සේලා බවටපත් වෙනවා. ඉතින් ඒ නිසා ඔබ හොඳට හිතින් එකඟ කරගෙන මේ දහමට සවන් යොමා අහන්න. ඒතර මේ දහම සවන් යොමා අසනකොට අඩුම තරමේ අපිට ශ්‍රද්ධාවක් කර යුතු වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන. මේක කොච්චර වටිනවද? ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද්ද ඒ ස්වාමීන් වහන්සේලා කියලා දුන්නේ? මහණෙනි මේ ආපු සසර ගමනේ ඉපදි මෙරි අපි මේ ආපු ගමනේ අපේ හිස ගසා දැම්මා. ඒ හිස ගසා දමද්දී ගලා ගිය රුධිරයේද වැඩි එහෙම නැත්නම් සාගර ජලයේද වැඩි කියලා ඇහුවා. එතකොට අර ස්වාමීන් වහන්සේලා ධර්මයේ ශ්‍රද්ධාවෙන් අදාහගත්ත ස්වාමීන් වහන්සේලානේ. ඒකට උන්වහන්සේලා පෙර ජීවිත දැකලා මේ තීරණ ගන්නව නෙමෙයි. උන්වහන්සේලා ඉගෙනගත්ත දහමට අනුව තමයි බුදුරජාණන් වහන්සේට උත්තර දෙන්නේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා කිව්වා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ අපි දන්නේ මෙන්න මේ විදිහටයි. මේසා දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉපදෙමින් මැරෙමින් සැරිසරා යන මේ සසර ගමනේ හිස ගැසුම් පහර ලද අපෙන් වැගිරුණ යම් රුධිරයක් වෙයි නම් එයමයි වැඩි. මේ සතර මහා සාගරයේ ජලය නම් නොවේ කියලා බුදුරජාණන් වහන්සේට උත්තර දුන්නා. දැන් බලන්න. මේ සංසාර ගමනේ අපි එනකොට අපේ බෙල්ල කී වතාවක් හඳින් වෙන් වෙන්නේ නැද්ද? දැන් අපි මහා බෝධිසත්වයන් වහන්සේ සංසාරේ සම්බුද්ධත්වයේ වෙනුවෙන් පාරමී ධර්මයන් පුරද්දී උන්වහන්සේ බෙලි කප කපා තමන්ගෙම බෙල්ල කපලා දෙනවා. තමන්ගෙම බෙල්ල තමන්ම කපලා දෙනවා කියලා කියන්නේ ආයි ජීවිතයක් නැහැ එතනින් එහාට. ඒ වගේ තමන්ගේ කඳින් තමන්ගේ බෙල්ල වෙන් කරලා දන් දීපු අවස්ථා කෙලවරක් නැහැ. ජීවිත අසංකේය ගණන් තමන්ගේ කඳින් තමන්ගේ බෙල්ල වෙන් කර දුන්නා. මහමේරු පර්වතයට වඩා උසට උන්වහන්සේ තමන්ගේ කඳෙන් වෙන් කර හිස දන් දුන්නා. ආකාශයේ තියෙන තරු කැට වලට වඩා උන්වහන්සේ ඇස් උපුට දුන්නා. මේ මහ පොළවේ තියෙන මහා පස් කඳට වඩා උන්වහන්සේ මාංශ දන් දුන්නා. මේ මහා සාගරයේ තියෙන ජල කඳට වඩා උන්වහන්සේගේ ලී දන් දුන්නා. එහෙමනි පාරමිතා පිළිවි. ඒ බඳු ආකාරී පාරමී ධර්මයන් පුරාගෙන මේ මහා භද්‍ර කල්පේ සතරවන සම්බුදු රජුන් ලෙස සම්බුද්ධත්වයට පත් වී වදාළා. ජයසිරි මහ බෝසෙවණි වෙසක් පුන් පොහොය දවසේ බිම්බරක් දස මාර්සේනා පරාජයට පත් කරමින් උන්වහන්සේ අරහත්ත්වයට පත් වුණා. නිකලෙස් බවට පත් වුණා. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. විද්‍යාචන සම්පන්න බවට පත් වුණා. සුගත බවට පත් වුණා. ලෝකවිදූ බවට පත් වුණා. අනුත්තර පුරිස ධම්ම සාරථී බවට පත් වුණා. සත්තා දේවමනුසානම් බවට පත් වුණා. බුද්ධ බවට පත් වුණා. භගවා බවට පත් වුණා. අන්ධකාර ලෝකෙට හිරු මඩල පෑවුවා. එතකොට ඒ හිරු මඩලේ ආලෝකයෙන් විකසිත වෙන කුසුම් තියෙනවා. දැන් සමහර වෙලාවට නිලුම් විලක් ගත්තොත් එහෙම ওই නිලුම් විලේ අඩියේ තියෙන චූටි පොහොට්ටු හිරු මඩලේ ආලෝකයේ වැටෙන තුරු එය වතුරින් උඩට ඇවිල්ලා විකසිත වෙලා ලෝ සුවඳවත් කරන්නේ. හැබැයි යම් මොහොතක
හිරු මඩලේ ආලෝකේ වැටෙනකොට ඒ හිරු මඩලේ ආලෝකේ හොයාගෙන වතුරෙන් උඩට ඇවිල්ලා මුළු ලෝකෙම සුවඳවත් කරනවා. ඉතින් අන්න ඒ වගේ තමයි නුවණ තියෙන මිනිස්සු ඉන්නවා. සත්පුරුෂයන්ගෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අහන්ට නොලැබෙන තුරු ඔවුන් අන්ධකාරම බැසගෙන ඉන්නේ. දැන් ධර්ම සේනාධිපතීන් වහන්සේට මහා ප්‍රඥාවක් තිබුණා. ඒ ප්‍රඥාව ඉස්මතු වෙලාවේ සත්පුරුෂ දහමක් ඇහුණාට පස්සේ අස්සජී රහතන් වහන්සේ පිණ්ඩපාත වඩිනකොට උපතිස්ස පිරිවැජය දැක්කනේ. දැක්ක ශාන්ත ඉඳුරන් ඇති බිම් බලාගෙන මේ මිහි මඩල සනසමින් වඩින මේ ආසිරිමත් මුනිවරයා කවුද? වන්දනා කළා. ඔබ වහන්සේ කවුද? ඔබ වහන්සේ ඉගෙනගත් ධර්මය මොකද්ද? ඊට පස්සේ මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කිව්වා. ඊට පස්සේ උපතිස්ස පිරිවැජ යනවා. එහෙනම් ඔබ වහන්සේ අවබෝධ කරපු ධර්මය මට කියන්න. මට බණ කියන්න තේරෙන්නේ නැහැ. මං අලුත පැවිදි වෙච්ච කෙනෙක් කිව්වා. කමක් නෑ ඔබ වහන්සේ දන්න තාම පදයක් කියන්න කිව්වා. ඊට පස්සේ අස්සජී මහරහතන් වහන්සේ ඊ ධම්මා හේතුප්පවා කියනකොටම අපගේ මහා පිං ඇති ධර්මසේනාධිපතින් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ දහම් පදේ කියනකොටම ධර්මය දැක්කා. සෝවාන් ඵලයටපත් වුණා. එතකොට ඒ අස්සජී මහරහතන් වහන්සේගෙන් ඌමනා කාරණාව ඇසෙන තුරු ප්‍රඥාව තුන්නේ. ඊතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොදැකම නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කවුද? ධර්මය කියන්නේ මොකක්ද? ආර්ය මහා සංඝරත්නය කියන්නේ කවුද කියලා අර අහපු දහම් පදෙන් තේරුම් ගත්තා. ගෞතම බුද්ධ ශාසනය පැවිදි වුණා. මේ බුදු සසුන බැබලපු මහා ප්‍රඥාවෙන් දිලි වැඩ හිටපු අපගේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ මුළු තුන් ලෝකෙටම ආලෝකයක් වුණා. ඉතින් ඒ නිසා පින්වත්නි, පින්වත් දරුවනි, ධර්මයේ දැක ගන්න නම් අපිට සත්පුරුෂයන්ගෙන් මේක ඇහෙන්න ඕනේ. එතකොට කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. මේවට කියන සෝතාපට්ටි අංග. එතකොට කෙනෙකුගේ ජීවිතේ කල්යාණ මිත්‍ර ඇසුරු කරනවා නම්, ඊළඟට ධර්ම ශ්‍රවණය කරනවා නම්, යෝනිසෝ මනසිකාරය යෙදෙනවා නම්, ධම්මානුධම්ම පටිපදාව යෙදෙනවා නම්, ඔහු තමයි සද්ධානුසාරී වෙන්නේ. ඔහු තමයි ධම්මානුසාරී වෙන්නේ. ඔහු තමයි සෝවාන් වෙන්නේ. ඔහු තමයි සකදාගාමී වෙන්නේ. ඔහු තමයි අනාගාමී වෙන්නේ. ඔහු තමයි අරහත්ත්වයටපත් වෙන්නේ. එහෙනම් මේ ධහම දකින්නේ සත්පුරුෂය ඇසුරු කරන කෙනාමයි. මේ ධහම තියෙන්නේ සත්පුරුෂයාටයි. සත්පුරුෂයා කියන්නේ කෙලෙහි ගුණ දන්න කෙනා, කෙලෙහි ගුණ සිහි කරන කෙනා. ධර්මයෙන් දැක ගන්න උවමනා කරන ගුණය. ඒ බඳු ගුණයකින් යුක්ත මේ ස්වාමීන් වහන්සේලාගේ කනට වැටෙනවා මේ සසර ගමනේ අපි ඉපදි මෙරි එද්දී අපේ බෙල්ල කපද්දි ගලපු ලේ ටික මහා සාගරේ ජලයට වඩා වැඩි කියලා. දැන් බලන්න ඔය පහුගිය කාලේ අර පාකිස්තාන වෙච්ච ප්‍රශ්න. අර මිනිස්සයාට ගහලා ඊළඟට දැන් මහා දඩාර ගල් වලින් අර මිනිස්සයාගේ ඇඟට දාලා ඔළුව චප්ප කරලා බිම දිගේ ඇදගෙන ගිහිල්ලා ටයර් වල දාලා ගිනි ගහලා කොච්චර දුකක් දුන්නද? එතකොට අපි ඔය මේ සංසාර ගමන එනකොට ඒ බඳු ආකාරයේ දුක් විපත් කීයකට මුහුණ දෙන්නේ නැද්ද? මේක මේ ස්වාමීන් වහන්සේලාගේ ජීවිතයේ විස්තරයක් විතරක් නෙමෙයි. අපේ ජීවිතයටත් මේ විස්තරය අදාළයි. අපි ඉපදි මෙරි එනකොට මේ කඳින් බිල්ල කී වතාවක් ගැලවෙන්නේ නැද්ද? ඒතර බලන්න බිල්ල කපනවා කියලා කියන්නේ සුළුපටු වේදනාවක්ද?
බෙල්ල කපද්දි වැයහුණු රුධිරය මහා සාගරයේ ජලයට වඩා වැඩි නම් අපේ ජීවිතය අපි කොච්චර විඳවලාද? කී වතාවක් ඉපදිලාද? කී වතාවක් විඳවලාද? කී වතාවක් අඬලාද? අඬ අපේ මේ බෙල්ල කී වතාවක් අපේ මේ මහ පොළට වැටෙන්නේ නැද්ද? ඉතින් ඒ නිසා අපිට ඒ දහම දැක ගන්න බැරි වෙච්ච නිසා නේද මේ. දැන් මේකේ බුදුරජාණන් වහන්සේ තව විස්තර කරනවා පින්වත් මහණෙනි, සාදු සාදු මහණෙනි. මා විසින් දේශනා කරන ලද ධර්මයේ ඔබලා ওই විදිහට දැනගෙන ඉන්න එක ඉතා හොඳයි. පින්වත් මහණනි, මේසා දීර්ඝ සංසාර ගමනේ ඉපදෙමින් මැරිමින් සැරිසරාගේ මේ සසර ගමනේ ඔබේ හිස ගසා දමද්දි වැයහුණ යම් රුධිරයක් වේ නම් ඒ රුධිරයමයි ඊටා වැඩි. මේ සතර මහා සාගරයේ ජලයේ නම් නෙවෙයි. පින්වත් මහණනි, මේසා දීර්ඝ සංසාර ගමනක අපි එද්දී අපි හරක් වෙලා උපන්නා. එතන බුදුරජාණන් වහන්සේ වදාලා අපි හරක් වෙලා ඉපදිලා බෙල්ල කපද්දි ගලපු ලේද වැඩි. එහෙම නැත්නම් සතර මහා සාගරයේ ජලයේද වැඩි කියලා. එතන මේ සංසාර ගමනේ අපි හරක් වුණා. හරක් වෙලා අපේ බෙල්ල කපා දැම්මා. ඒ බෙල්ල කපලා අපෙන් වැයවුණ යම් රුධිරයක් වේ නම් ඒවා එකතු කරා නම් සතර මහා සාගර ජලයට වඩා අපෙන් ගලා ගිලී වැඩි කිව්වා. දැන් මිනිස්සු වෙලා අපෙන් බෙල්ල කපලා ගලපු ලේ ටික සතර මහා සාගර ජලයට වඩා වැඩි. සංසාරේ හරක් වෙලා අපේ බෙල්ල කැපුවා. ඒ හරක් වෙලා විතරක් එකතු කරපු ලේ ටික සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි නම් ආත්ම කී කෝටිය හරක් වෙලාද කියලා බලන්න. එක ආත්මික මිනිහෙක්, එක ආත්මික හරකෙක්. දුර හරක් වෙලා විතරක් ඉපදිලා ඉඳද්දි බෙල්ල කපද්දි ගලපු ලේ ටික මහා සාගරයේ ජලයට වඩා වැඩි. දැන් මට මතකයි අපි ගියා දවසක් මරන්න ගෙනියපු හරක් බේර ගන්න. එතකොට එදා දවසේ මරන්න හරක් උදේ ගෙනල්ලා තිබුණා. ඉතින් අපි ගියා හරක් බේර ගන්න. එතකොට අපි දැක්ක හරක් මරණ හැටි. සමහර හරක් මරනවා ලොරියෙන් බානකොටම ඒ කොල්ල මොකද කරන්නේ? කුළු ගෙඩිය අතට අරගෙන කුළු ගෙඩියෙන් හරියට ඔළුව මැද්දට ගහනවා එක කුළු ගෙඩි පාර. සමහරට පුතයි අම්මයි දෙන්නම එකට බැඳලා ඉන්නේ. අම්මාගේ ඔළුවට ගහනවා. අම්මා හරහා වැටෙනවා. පුතා ඉන්න බලාගෙන කඳුළු පෙරපෙලා. කඳුළු පෙරපෙර ඉන්න පොඩි වහු පැටියට නිමේෂයකින් වදිනවා කුළු ගෙඩි පාර. කොච්චර විඳවිල්ලක්ද? ඊළඟට ඒ හරක් පෙල්ලගෙන පී අරගෙන සම්පූර්ණ බෙල්ලට තියලා බෙල්ල කපනවා. එන පුතා බලන් ඉඳද්දි අම්මගේ බෙල්ල කපනවා. සමහරට අම්මා බලන් ඉඳද්දි පුතාගේ බෙල්ල කපනවා. බන සංසාරේ. එතකොට අපි හරක් වෙලා අපෙන් ගලා ගිහපු ලේ බෙල්ල කපද්දී මහා සාගරයේ ජලයට වඩා වැඩි. දැන් තාක්ෂණයේ දිනුනේ. පිටරට මේ කුළු ගෙඩියෙන් ගහනවා බෙල්ල කපන ඒවා නැහැ. මොකද කරන්නේ? හරක් ටික ගත්තා එළුව කකුල් දෙකේ. අර කඩවල වල රෙදි එල්ලලා තිනවා වගේ හරක් 20 30 50 100 එකට එල්ලලා තියෙනවා. මොන් දැන් කකුල් දෙක වලිගේ ඔහේ දඟලනවා. එතන මැෂින් එකකින් මේක ගාන්ට යනකොට අර ගස් කපන චේන්සෝ තියෙන ඒ වගේ චේන්සෝ වලින් අං අයින් එනවා කං අයින් එනවා ඊට පස්සේ ගාන්ට කඳ පැලෙනවා ඊළඟට හැම අයින් එනවා බඩ බොකු වෙන් වෙනවා මස් වෙන් වෙනවා වෙන වෙනම ගාන්ට පැක් වෙලා පාර්සල එනකොමුත් දඟලනවා. බලන්න එතකොට මේ සසර ගමනට ආසා කිරීම මුල් කරගෙන මේ සංසාරේ කොච්චර අපිට විඳවිල්ලක් තියෙනවද? බැරි වෙලා හරි අපි හිතමු අපි හරකෙක් කියලා උපන්නා. අපි හරකෙක් කියලා උපන්නා. ඊළඟ ආත්මේ එතකොට අපිට මේ වගේ අකරතැබ්බකට මුහුණ දෙන්න ඕනොත් කොච්චර විඳවිල්ලක් අපිට විඳවන්න තියෙයිද? අද කාලේ දැන් මිනිස්සුන්ගේ හිතවල දයාවක් කරුණාවක් නැහැනේ.
ඉස්තර නම් අපිට මතකයි අපි ගෙවල් වල කුඹුරු මේ වැඩ කරනකොට එතකොට අර ගොයන් කපන කාලෙට එතකොට මී හරක් ගෙන්නේ ඊට පස්සේ අර මේ ගොයන් ටික මඩවන්නේ. ඒ අහිංසක ගොවියෝ අර මී හරක්ගේ පිට අත ගාලා ඔළුව පිහදාලා අම් පිහදාලා එතකොට බොහොම ගෞරවාන්විතව තමයි මේ කටයුත්ත ගන්නෙ. අද කාලේ එහෙම නැහැනේ. අද කාලේ කිසිම මෛත්‍රියක් කරුණාවක් මොකුත් නැහැ. සතුන් කෙරෙහි දයා අනුකම්පාවක් නැහැ. සතුන් කෙරෙහි දයාවක් අනුකම්පාවක් තියෙදි මිනිසුන් කෙරෙහි දයාවක් අනුකම්පාවක් නැතිකොට. ඉතින් ඒ නිසා හරිම භයානකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවා ස්වාමීන් වහන්සේලාගෙන් ඔබලා මේ සසරේ එනකොට හරක් වෙලා ඉපදිලා බෙල්ල කපද්දි ගලපු ලේද වැඩි මහා සාගරයේ ජලයේද වැඩි කියලා ඇහුවා. එතකොට ස්වාමීන් වහන්සේලා මොකද්ද දුන්නේ උත්තරේ? අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව නම් අපි දන්නේ හරක් වෙලා ඉපදිලා බෙල්ල කපද්දි ගලපු ලේ ටික මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. තේරුම් ගන්න. මොකද්ද? ඉපදීම දුකක්මයි. ආය ඉපදි මෙරි යර මේ සංසාර ගමන දුකක්මයි නිදහස් වෙන්නමයි වටින්නේ කියලා හිතන්න. මේ සසරේ තරම් බිහිසුණුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේසා දීර්ඝ සංසාර ගමනක අපි එද්දී මීහරක් වෙලත් උපන්න කිව්වා. දැන් හරක් කියන්නේ එක જાතියක්, මීහරක් කියන්නේ තව જાතියක්. හරකුන්ගේ තියෙන එක හරක් වර්ග. එතකොට මීහරක් වෙලා සංසාරේ ඉපදිලායි අපි මේ ආපු ගමනේ බෙල්ල කපද්දි ගලපු ලේ ටිකද වැඩි සාගර ජලයේද වැඩි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරාට පස්සේ ස්වාමීන් වහන්සේලා උත්තර දුන්නා. ස්වාමීනි මීහරක් වෙලා සංසාරේදී බෙල්ල කපද්දි ගලපු ලේ ටික මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. එතකොට බලන්න හරක් ආත්ම කීයක් ලබලද? මීහරක් ආත්ම කීයක් ලබලද? දෙමන් මේ සත්තුන්ගේ ලෝකවල උපන්දාපන්න කොච්චර දුකක් තියෙනවද? කන්න බොන්න ගියත් මොකද කන්න බොන්න මොනවද? තනකොළනේ. තනකොළ කකා අවුවේ කරවි වැස්සේ තෙමි හැමතිස්සෙම බයෙන් තැති ගැනීමෙන් ජීවත් වෙන්නේ. මොන සැපක් දුන්ගේ ජීවිතේ. එතකොට බලන්න හරක් වෙලා අපි මේ සසරේ කොච්චර ඉපදිලා දුක් විඳලාද? මීහරක් වෙලා සංසාරේ අපි ඉපදිලා කොච්චර දුක් විඳලාද? දැන් බලන්න සමහර කැලෑවල් වල ඔයගොල්ලෝ ඩිස්කවරි channel වල එහෙම දකින්න ඇති. සිංහයෝ කොටු වට කරගෙන අර මීහරකගේ ඇඟට පැනලා පන පිටින් කනවා නේද? කෙලින්ම සිංහයා දිවියා කොටිය පැනලා අර මීහරකගේ උගුරු දණ්ඩ අල්ලන්නේ. එතකොට උගුරු දණ්ඩ අල්ලගෙන පන නල දඟි මේ නලියද්දි පන පිටින්ම අර හරකගේ මස් කන්නේ. එතකොට මේ නිකන් හිතන්න බලන්න ඒ බඳු ආකාරයේ විපත් වලට අපි සාසරේ කොච්චර මුහුණ දෙන්නේ නැද්ද? බාන මේ සංසාරේ කොච්චර බිහිසුණුද කියලා. එතකොට ඊළඟ බුදුරජාණන් වහන්සේ ඇහුවා පින්වත් මහණෙනි ඔබලා මොකද හිතන්නේ මේ මහා සාගරයේ ජලයේද වැඩි එහෙමත් නැත්නම් එළුවෙක් වෙලා බෙල්ල කපති ගලා ගිය ලේද වැඩි කියලා. එතකොට ස්වාමීන් වහන්සේලා උත්තර දුන්නා ස්වාමීනි මේ සා දීර්ඝ සංසාර ගමනක අපේද්දී එළුවෙක් වෙලා ඉපදිලා බෙල්ල කපති ගලා ගිය ලේ ටික සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. දැන් වන්න බුදුරජාණන් වහන්සේ දැන් මේ භික්ෂුන් වහන්සේලාගේ හිත මේ සංසාරයේ පිළිබඳ අවබෝධය ඇති වෙන පිළිවෙලකට දහම් දේශන ක්‍රමයේ මේ මුලින් කිව්වා මේ සසරෙද්දී අපේ බෙලි කපද්දි ගලා ගියපු ලේ ටික සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කිව්වා. ඊට පස්සේ විස්තර කළා අපි හරක් වුණා. අපි මීහරක් වුණා. අපි එළුව වුණා. බෙල්ල කපද්දි ගලපු ලේ ටික සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කිව්වා. කොච්චරක් දුක් විඳලාද? ඉස්සර කාලේ පිරිමි හරක්, මීහරක්, පිරිමි එළුව, බැටළුව ඒ සත්තුන්ගෙන් වැඩ ගත්තේ
ඒ වැඩ ගන්න පහසු වෙන්නේ ඒ සත්තු පණ පිටින් ඉඳද්දිම සත්තුන්ගේ කෝෂ තලනවා. මෝල් ගස් වලින් තලනවා. ඒකට සමහර අවස්ථාවල එතකොට තුවාල ඇදිලා, කුණු වෙලා, පණුව ඇදිලා සමහරට පණුව ගාලා මැරෙන්නේ. කොච්චර සංසාරේ තුර අපි පණුව ගාලා මැරෙන්නේ නැද්ද? දැන් බලන්න මේ ජීවිතේ අපි කාලා බීලා ඇඳලා ඌව විතරක් නම් අපි ඔළුවේ තියෙන්නේ. ධර්මයක් දක ගන්න අපිට උවමනාවක් නැත්තම් යන්න තියෙන ওই සසර දුකට නේද? අපි කැරකිලා වැටෙන්නේ ඔතෙන්ද නේද? ඉතින් ඒ නිසා මේකෙන් නිදහස් වෙන්න බලන්න ඕනේ. මට එක මිනිහෙක් හම්බුණා. ඊ මිනිහයාට මං කිව්වා දැන් ඉතින් දුක් විඳිනවා ඉවරයක් නැහැනේ. දිවි ලෝකෙට යන්න බැරිද කියලා. බෑ කිව්වා. ඇයි මගේ හරක් ටිකට? මගේ හරක් ටික පවුනේ කිව්වා. උන්ට තනකොළ දෙන්නේ කවුද කිව්වා. අන්න බලන්න ඉතින්. අර දුක් විඳලා නේද? දැන් බුද්ධ ශාසනයේ මේ බණ පදත් ඇහිලා. දැන් හරක්ට උපස්ථාන කර ඉන්නවා. පණ යනකම්. අවසාන යාගේ උප්පත්තිය සමහරට වැස්සියක කුසේ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ලේසි නෑ මේකෙන් නිදහස් වෙන්න අපි හොඳට කල්පනා කරන්න ඕනි. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ආවොත් මහණෙනි මේ සංසාරේ ඉපදි මෙරි ආපු ගමනේ අපි බැටළුව වෙලා උපන්නා. අපි බැටළුව වෙලා ඉපදිලා බෙල්ල කපද්දි ගලපු ලේද වැඩි සාගරේ ජලයේද වැඩි කියලා. ඒතර ස්වාමීන් වහන්සේලා උත්තර දුන්නා. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි දන්නේ බැටළුවේ කියලා බෙල්ල කපද්දි ගලාගෙන ගිය ලේ ටික නම් සතර මහා සාගරේ ජලයට වඩා වැඩි කිව්වා. ඒතර බැටළුවන්ගේ ජීවිතවල තියෙන මහා දුකක්. ඇයි? ඔයගොල්ලෝ දන්නවා ඉතින් බැටළුවන්ගේ තියෙන ලොම් ටික ඔක්කොම හූරගෙන ගන්නවා මිනිස්සු ජර්සි හදා ගන්න. එක වැඩ රෙදි මහා ගන්න එක එකට ගන්නවා. සමහර බැටළු පණ පිටින් පුච්චනවා. පණ පිටින් ගිනි මැලේට දානවා. පණ පිටින්ම කෑලි කපනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි බැටළුව වෙලා ඉපදිලා ඉඳද්දි ගලපු ලේ ටික බෙල්ල කපද්දි සතර මහා සාගරේ ජලයට වැඩි කිව්වා. දැන් නිකන් හිතන්න. දැන් මේ කලිසම් සූත් ගහගෙන ගවුම් කොටවල් අයින් දැන් මේ හිටියට හරක් වුණා. මී හරක් වුණා. එළුව වුණා. කුකුලෝ වෙනවා. බැටළුව වෙනවා. ඊට පස්සේ මේ নানা ප්‍රකාර සත්තුන්ගේ ලෝකවල අපි ඉපදිලානේ. මම මොන මාන්නයක්ද? එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාළ පින්වත් මහණෙනි මේ සා දීර්ඝ සංසාර ගමනක් අපි එද්දී මෝහ වෙලා උපන්නා. මෝහ වෙලා ඉපදලා බෙල්ල කපද්දි ගලා ගියපු ලේද වැඩි සතර මහා සාගරේ ජලයේද වැඩි කියලා. මම බලන්න මෝහ වෙලත් උපන්නා. දැන් බලන්න මේ හැම ජීවිතයකම දුකක් තියෙනවා. දැන් අපි දන්න මුවන්ගේ ජීවිතය ගත්තොත් උන් හැමතිස්සෙම උන් හරි කලබලයි. උන් හරි බයෙන් තැති ගැනීමෙන් ඉන්නේ. උමුත් වනාන්තරය යනකොට කුරුමානන් අල්ලගෙන සත්තු ඉන්නනේ. ඒ සත්තු සමහර සිංහව නම් කෙලින්ම මුවා පන්නගෙන යා බෙල්ලට පැන්නා. උගුරු දන්න මැරෙනකම් හපාගෙන ඉන්නවා. පිඹුර වගේ ගත්තොත් ඒ මුවා පන පිටින්ම ගිලිනවා. මම දැක්ක එක වීඩියෝ එකක් පන පිටින්ම ළමයෙක් ගිල්ලා පිඹුරේ. දැන් මිනිස්සු වට වෙලා මේ පිඹුර අල්ලගෙන පිඹුරගේ බඩ පළලා ඒ ළමයා ගන්නකොට හැබැයි ළමයා මැරිලා. සමහර ඒ මෝ පිඹුර ගිල්නකොට පන පිටින්ම අර බඩේ දඟලනවා පේනවා. එතකොට බලන්න අපි මේ සසරේ ඒ බඳු ආකාරي දුක් කොච්චර විඳින්නද? පන පිටින්ම තවත් සතුකගේ බඩේ කී වතාවක් දඟලන්න ඇද්ද? ඉතින් මේ ධර්ම දැක්කේ නැත්තම් මේ ධර්මය අපි අවබෝධ කරගත්තේ නැත්තම් මේ දුකින් අපි නිදහස් වෙලා නැහැනේ. ඉතින් ඒ නිසා හිත පිහිටව ගන්න මොකද්ද? මම මේ සංසාරෙන් නිදහස් වෙන්න ඕනේ. අර සංසාර ගමනට බන්ධනේ තිබිච්ච ස්වාමීන් වහන්සේලාගේ මේ හිත
ඒ බන්ධනෙන් මුදවලා උපාදාන රහිත කරවලා නිකලෙස් කරන්න නේද බුදුරජාණන් වහන්සේ මේ බඳු ආකාරයේ ධර්මයක් දේශනා කරන්නේ. අර වාඩි වෙලා හිටපු භික්ෂුන් වහන්සේලා මොන තරම් මේ සංසාරය ගැන කලකිරීමක් ඇති කරගන්න නැද්ද? අම්මෝ මෙහිම සංසාරික නේද අපි ආවේ කියලා. දැන් අද මේ බණ අහනවා. බණ අහලා අපෝ මෙහිම සංසාරයෙන් නිදහස් වෙන්න ඕනේ කියලා බණ අහලා ඉවරිච්ච ගමන් ආයෙ ටික්ටොක් එකක් බලනවා. අර අහුවනත් ඉවරයි. එක මොකක් හරි නාට්‍යයක් බලනවා. එක මොකක් හරි වල් එකක් බලනවා. එතකොට අර ඒ අහපු දේවල් වලින් කිසිම ආර්ථයක් ගන්න බෑ. ඒ කියන්නේ මේකේ ධර්මයේ අහන්න පින තියෙන්නත් ඕනේ. ධර්මයේ ඇහුවට විතරක් බෑ. ධර්මයේ හැසිරෙන්න පින තියෙන්නත් ඕනේ. ඒ ධර්මයේ හැසිරෙන්නම පින තිබ්බට විතරකුත් බෑ. ඒක ඇයි හේතුව? දැන් අපි ගත්තු දේවදත්තට සත්පුරුෂයොත් මුණ ගැහුණා. දේවදත්ත සීල රැක්කා. දේවදත්ත සමාධිය වැඩුවා. දේවදත්ත ධර්මයේ හැසිරෙන්න මහන්සි ගත්තා. හැබැයි දේවදත්ත සත්පුරුෂ නැහැ. දේවදත්ත අසත්පුරුෂයි. දැන් දේවදත්ත නිරේ. ඒකට වටිනාකම තියෙන මේකේ සත්පුරුෂයෙක් වෙලා ධහමේ හැසිරීම. ඉතින් ඒ නිසා ඒ සත්පුරුෂ බව දියුණු කර ගනිමින් ධර්ම හැසිරෙන්න ඕනේ. ඒ සත්පුරුෂකම් නැතුව නම් අපි කොච්චර ධර්ම ඇහුවත් වැඩකුත් නැහැ. කොච්චර ධර්ම කියුවත් වැඩකුත් නැහැ. අපි කොච්චර පින්කම් කරන්න දැඟලුවත් සත්පුරුෂ නැත්තම් දෝෂයක් තියෙනවම. ඒ නිසා හොඳට කෙලෙහිගුණ දන්න කෙනෙක් වෙන්න. කෙලෙහිගුණ සිහි කරන කෙනෙක් වෙන්න. කෙලෙහිගුණ දන්න කෙලෙහිගුණ සිහි කරන කෙනාට තමයි මේවා හිතන කාවදින්නේ. මේවා හොඳට හිතට වැටහෙන්නේ. එයාට තමයි හිතෙන්නේ මම මේක අවබෝධ කරගෙන දුකින් නිදහස් වෙන්න ඕනේ කියලා. ඉතින් මේ බඳු ආකාරයේ සත්පුරුෂ කමකින් අර ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දහම් පද ශ්‍රවණය කරද්දී අනේ අර ස්වාමීන් වහන්සේලාගේ ටික වෙනස් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි මේසා දීර්ඝ සංසාර ගමනක් අපි එද්දී ඌරු වෙලා උපන්නා. මොකද ඔයගොල්ලෝ හිතන්නේ ඌරු වෙලා මේ සංසාර ගමනේ බෙලි කැපුම් පාරවල් කාලා ගලා ගිය රුධිරයේද වැඩි මහා සාගරයේ ජලයේද වැඩි කියලා. එතකොට උන්වහන්සේලා උත්තර දුන්නා ස්වාමීනි ඌරන් වෙලා අපි සසරෙද්දි බෙල්ල කපද්දි ගලපලී ටික සාගර ජලයට වඩා වැඩි කිව්වා. දැන් බලන්න ඌරු ආත්ම ගත්තොත් හැම ඌරගෙන් බෙල්ල කපන්නේ නැහැ. සමහර ඌරු මරනවා ඌරු කොටුට ගිහින් මේ පේන ඌරට මෝල් ගහෙන් ගහ. අනිත් එක මං අහලා තිනවා මේ ඌර මරන්න කලින් හොඳ ලොකු පොල්ලකින් ඌරගේ හැම මෙලෙක් වෙන හොඳට ගහනවා කියනවා. ඌරට හොඳට ගහලා තමයි ඌර මරන්නේ. දැන් අද කාලේ ඔය පිට රටවල සමහර ඌරු ගොවිපළවල් තියෙනවා. එතන ඒ ඌරන්ට ඔක්කොටම දැන් යකඩින් හදාපු කූඩුවක් තියෙනවා. ඒ ඌරු පැටියන ඔළුවකදී විතරයි එළිය තියෙන්නේ. මේකට කණ්ඩ දීලා අර කූඩුව පිරෙනකම් එයා මහත් කරනවා. අදාළ කාල සීමා ආපු ගමන් එළියට ගත්තා. බෙල්ල කපුවම. ඉතින් මේ වගේ අපි ඌර වෙලා හසරේ කොච්චර ඉපදිලා විඳවන්නේ නැද්ද? ඌර වෙලා කොච්චර අනුන්ගේ ජලාව කන්නේද? ඌර කන්නේ අනුන්ගේ අසූචිනේ. අනුන්ගේ අසූචි වලට ඉවා අල්ලා ඒ කටවල් වලින් කොච්චර අසූචි කන්නේද? සසර ගමනේ ඌරෙක් වෙලා කාපු අසූචි කොට බැලින්නම් මහ පොළවේ පස් වලට වඩා වැඩි. මේ අපේ ජීවිතවල කතාවක් නේ. සංසාරේ අපි මේ තිරිසන් සත්ත්ව වෙලා කොච්චර තනකොළ කන්නේද? සංසාරේ තිරිසන් සත්ත්ව වෙලා අපි කොච්චර අනුන්ගේ අසූචි කන්නේද? සංසාරේ අපි සත්ත්ව වෙලා අනුන්ගේ කොච්චර ලේ බොන්නේ නැද්ද? සංසාරේ අපි සත්ත්ව වෙලා කොච්චර අනුන්ගේ මස් කන්නේද? එතකොට නිින්දක් නැතුව බයේ ගැහි අවුවේ කරවි වැස්සි තෙමිති මොන තරම් දුකක් විඳින්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ ඇයි මේවා ඉස්මතු කර අපිට කියා දෙන්නේ? මේ සසර ගැන කලකිරින්න. මේ සසරේ සැපක් කියලා නැති තරම්. මේ සංසාරේ තියෙන මහා දුක් ගොඩක්. ඇයි අපි සැපයි කියලා අපි බදාගන්නදී අපිට මහා ගින්නක් පත්තු කරලා. අපි සැපයි කියලා ලං කරගන්නදී
මහා ජරා මරණ ගිනි කඳක් බවට පත් වෙලා ඒ ජරා මරණ ගිනි කඳු අපි යට කරගෙන යනකොට අඬනවා වැළපෙනවා සුසුම් වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ නිදහස් වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ඊළඟට පින්වත් මහණිය ඔබලා මොකද හිතන්නේ? මේසා දීර්ඝ සංසාර ගමනක් අපි එද්දී කුකුල වෙලා උපන්නා. කුකුල වෙලා මේ සංසාර ගමනේ අපි උපන්නා. අපේ බෙල්ල කපද්දි ගලා ගියපු ලීද වැඩි සතර මහා සාගරේ ජලය කියලා. ඒතර උත්තර දුන්න ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සංසාරේ අපි කුකුල වෙලා ඉපදිලා බෙල්ල කපද්දි ගලපු ලී ටික සාගර ජලයට වැඩි කිව්වා. කුකුල්ලාත්ම කීයක් ලබලාද? ඒතර හැම කුකුලාගෙන් බෙල්ල කපන්නෙත් නෑනේ. සමහර කුකුළු උණු වතුරේ බොනවා. සමහර කුකුළු පන පිටින්ම පුච්චනවා. ඔබ දැකලා සමහර ඉන්නවා කුකුළු අල්ලගෙන බෙල්ලට ගහපු ගමන් කඳ වෙනම යනවා. බෙල්ල වෙනම අර වෙන් වෙච්ච කඳ කොටස වෙනම ආකාශයේ ඉගිලිලා ආය බිමට වැටෙනවා. සමහරට බෙල්ල නැතුව කුකුළු දුවනවා. දැකලා තියෙන්නේ. මේවා කොච්චර අපි සසරේ විඳවන්නේද? කුකුල වෙලා විතරක් සසරේ කොච්චර අපි ඉන්නලාද? මේ සංසාරේ අතිශය බිහිසුණුයි. මතකද ඔබලාට මෙහෙම විස්තරයක්? දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා 5 දිනක් බණ අහන්න. ඒ 5 දිනා බණ අහගෙන ඉන්නකොට එක්කෙනෙක් බිම හාරන්න ගත්තා. තව කෙනෙක් උඩ බලාගෙන ඉන්නවා. තව කෙනෙක් වටපිට බලනවා. තව කෙනෙක් එයා මේ මුද්දටම නිදි. එක්කෙනෙක් විතරක් අහගෙන ඉන්නවා. මේගොල්ලෝ බණ අහලා ඉවරලා යනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී අපේ ඇට මිදුලට දැනෙනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අරුන්දන 5 දිනකට වෙච්ච දේ ආනන්දියම තමයි කියනවා. මේ දීර්ඝ සසර ගමනේ මම සැරිසරා එද්දී අර උඩ බලාගෙන හිටපු කෙනා ආත්ම භාව 500ක් නැකත් හදා හිටපු කෙනෙක් ඒ පුරුද්දකව යාවේ. අර බිමහාරහාර හිටපු කෙනා ආත්ම භාව 500ක් තිස්සේ ගැඩවිලෙන් ඒ පුරුද්දකව යාවේ. ඊළඟට අර වටපිට බල හිටපු කෙනා ආත්ම භාව 500ක් තිස්සේ එක දිගට වඳුරේ ඒ වඳුරු පුරුද්දකව යාවේ. අර බනහද්දි නිදාගෙන හිටපු කෙනා ආත්ම භාව 500ක් එක දිගට පිඹුරේ ඒ පිඹුරු පුරුද්දව යාවේ. එක්කෙනෙක් තමයි කුසල් මොනවද අකුසල් මොනවද කියලා සසරේ හිව්වේ ආත්ම භාව 500ක් එක දිගට ඒ පුරුද්ද තමයි යාවේ. එයා තමයි බණ හිතුවා. දැන් බලන්න ඒකට මේ සංසාර ගමනේ අපි සැරිසරා එනකොට දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට සංසාරින් නිදහස් වෙන්න අපට බලපාන ඒ අපිට උපකාර කරන කාරණා වෙනකොට අපිට බාධා වෙන්නේ අපේම සංසාර පුරුද්ද. අපේම සංසාර පුරුදු ගොඩක්. ඉතින් ඒ නිසා පින්වත් දරුවනේ මේ හොඳට අහලා හිතලා ගන්න මේ සසර බිහිසුනේ. ලීසි නෑ. වැරදුනොත් කවුද අපිට පිහිට වෙන්නේ? දැන් ඔබට මතක ඇති ධර්මාශෝක රජුරුව මිහිඳු මහරහතන් වහන්සේගේ තාත්තා සංඝමිත්තා මහරහත් තෙරණියගේ තාත්තා විහෙර විහාරම 84000ක් හැදුවා. රාතුන්ට දම් පිදුවේ. අවසාන මොහොතේ පණ යන ටිකේ ඔන්න සේවිකාවගේ කකුලේ ඔලුව තියාගෙන නිදාගෙන ඉන්නකොට එකපාරම සේවිකාව පොඩ්ඩක් කකුල හිටම හිටගෙන කකුල ගැස්සුණා. මොකද චණ්ඩාලී කියලා කේන්තියෙන් කතා කරද්දිම පණ ගියා. මෙරිලා උපන්නේ භූත පිඹුරෙක් වෙලා. දැන් බලන්න අර පුංචි අකුසලී තමා සතර අපායකර ඇදගෙන ගිය හැටි. ඒ නිසා දැන් ඔබට මතක ඇති ඒරික පත්‍ර නාගයා
අවුරුදු 20000ක් සීල් රැකලා තමන් අතින් වෙච්ච පුංචි අකුසලයක් මුල් කරගෙන පසුතැවි ඉඳලා අර පින් ඔක්කොම යට කරගෙන ඔන්න උපන්න නාගීක් වෙලා බුද්ධාන්තර කල්පයක් නාග ලෝකේ. තාමත් නාග ලෝකේ. කොච්චර භයානකද? ඉතින් ඒ නිසා සමහර ඉන්නවා පින් ගොඩාක් කරනවා. පුංචි වරදක් වුණොත් ඕක සිහි කර කර පසුතැවි විඳවනවා. නාග ලෝකේ යන්න නම් හොඳයි. ඒ නායි ගති පුරුදු කරොත් මෙරිලා නාග ලෝකෙ ඉපදිනවා. ඉතින් ඒ නිසා නාග ගති තේරුම් ගන්න නාග ගති පුරුදු කරන්න එපා. දිව්‍ය ගති පුරුදු කරන්න. දිව්‍ය ගතියක් තමයි සිත පහදවාගෙන නිතර වාසය කිරීම. දිව්‍ය ගතියක් තමයි හොඳට සීලී පීඨා වාසය කිරීම. දිව්‍ය ගතියක් තමයි දානි ඇලී වාසය කිරීම. දිව්‍ය ගතියක් තමයි ධර්මයට ආස කිරීම. දිව්‍ය ගතියක් තමයි ප්‍රඥාවට ආසා කිරීම. ප්‍රඥාවට අදාළ දේ විමසීම. නාග ගතියක් තමයි නිතර පසුතැවි සිටීම. නාග ගතියක් තමයි උඩින් එකයි යටින් එකයි වෙස් මූණු ගොඩයි. කපටිකම, වංචාව, කුහකකම. එතකොට මේ බලන්නේ නාගයන්ගේ දිව දෙකට බෙදිලානේ. වචනේ පිළිබඳ විශ්වාසයක් නැහැ. මේ ඔක්කොම නායි ගති. ඉතින් නායි ගති බැහැර කරලා දේව ගති අපි ඇති කරගන්න අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මෙමයි පිහිට තියෙන්නේ. නිසා සුගති රැකවරණ ලැබීම නිසා ධර්මය පුරුදු කරන්න. ඒකට ගොඩාක් උපකාරයි. මොකද්ද? මේ සසරේ තියෙන බිහිසුණු බව මෙනෙහි කිරීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි ඔබලා මොකද හිතන්නේ? මේ සා දීර්ඝ සංසාර ගමනක සැරිසරාගෙන එනකොට මම් පහරණු හොරු වෙලා උපන්නා. ඒ මම් පහරණු හොරු වෙලා ඉපදිලා බෙල්ල කපද්දි ගලපු ලේ ටික සතර මහා සාගරේට අඩුද වැඩිද කියලා හෙව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ උතුරු දින මොකද්ද? ස්වාමීනි මම් පහරණු හොරු වෙලා බෙල්ල කපද්දි ගලපු ලේ ටික සතර මහා සාගරේ ජලයට වඩා වැඩි කියලා. මේ සංසාරේ කොච්චර අපි හොරා කාලද? එතකොට අපි මේ සංසාරේ කොච්චර ආත්ම කීජ කෝටියක් දුස්සීල වෙලාද? එතකොට මෙතන මේ වගේ පැහැදිලිනවා අපි මේ සංසාරي සැරිසරාගෙන ඉනකොට දහම දකින්න සුදුසු පරිසරවල අපි උපන්නේ බොහොම අඩුයි. මේ අවස්ථාවේ වටිනාකම තේරුම් ගන්න එතකොට. දැන් මේ මනුෂ්‍යත්වයක් ලැබලා බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් ඇහෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන් වැඩේ ඉන්නවා. සේරජාණන් වහන්සේ බෝධින් වහන්සේලා වැඩේ ඉන්නවා. අපිට වැඳ පින් කරගන්න අවස්ථාව ලැබිලා. කොච්චර ලාභයක්ද? දැන් බලන්න දැන් මහියංගනේ සෑය වඳින්න යනවා අපි. කොච්චර හරක් ඉන්නවද? සෑය මළුවේම බෙටි හලහල පව් කරගෙන කොච්චර බල්ලෝ ඉන්නවද? සමහරට සෑයෙම කකුල උස්සලා යනවා මූත්‍රා කරලා. සෑයෙම බෙටි ගහලා යනවා. කොච්චර පව් කරගන්නවද? සුගතියට දෙවිලොවට යන්න මග කියන තැන ඒගොල්ලෝ නිරේට යන්න පාර කපා ගන්න. බාන්න මේ සසර ගමනේ හැටි. ඒතර මේ සත්තු කොච්චර නොදැනුණත් තමන්ගේ ඉති පව් කරගන්නවා. දැන් සමහර කපුටු ඉන්නවා මෙහි බුද්ධ පූජා දින උන් කපුටු කාලා ගිහින් ඉවරයි. ඒතර මෙහි පළතුරු වට්ටිය පූජා කරන කපුටු උත්සන් ගිහින් ඉවරයි. ඒතර බාන්න නොදැනුණත් ඒ ජීවිතේට කල්ප ගානම් මේ දුක් විපාක රැස්වෙන පව් රැස් වෙලානේ. ඒතර මේ තිරිසන් ආත්ම කොච්චර භයානකද? ඊළඟ වර්තමානයේ ළමයි පුරුදු වෙලා ඉන්නවා බලු හදන්න. දැන් සමහර ළමයින්ගේ අර තියෙනනේ ෆෝන් එකේ අර රවුම ඇතුලේ එක මුණු දාන්න. සමහරට ඉන්නේ බලු පැටි. බලු පැටා තමයි එතකොට හාන්තනී කියලා ඉන්නේ බලු පැටි. ඒතර කමල් කියලා ඉන්නේ බලු පැටි. එච්චර බල්ලන්ට ආසයි. බල්ලන්ට ඇඳුම් අඳලා, ටයි බැඳලා, බල්ලන්ට වෙනම කන්න බොන්න දීලා, බල්ලෝ අතගගා සතුටු වෙනවා. ඔය එක ප්‍රදේශයක හිටියා මේ ප්‍රධාන මේ අර නඩු විභාග කරන විනිශ්චයකාරවරියා. ඒතර මෙයා පුරුදුනා බලු ඇති කරන්න.
අවසාන රෑ බුදියන්නේ බල්ලත් එක්ක. දවසක් බල්ලත් එක්ක බුදියලා දැන් ඉතින් වෙන්ඩෝනි ලොකුම හානිය වුණා. දැන් බල්ලටයි මේ ගෑනටයි වෙන් වෙන්න විදියක් නෑ. විලි ලැජ්ජා බෑ කෑ ගහලා හූ කියලා සේවිකාවන්ට කතා කරලා. ඊට පස්සේ රෑම වාහනයක දාගෙන ඉස්පිරිතාලෙ ගිහින්ලා බල්ලත් ඉන්නවා අර ගෑණිත් ඉන්නවා. අර නඩුකාරකම් ඔක්කොම වතුරේ දැන්. මොන විලි ලැජ්ජාවක්ද? බාන මේ සංසාරේ හැටි. ඉතින් ඒ නිසා අද කාලේ ගොඩක් මේ බල්ලොත් එක්ක මිනිස්සු අනාචාරයේද. විශේෂයෙන්ම ගෑනු ළමයි කල්පනා කරන්න. ඒ බල්ලා කියන්නේ බල්ලා. ඌ මනුෂ්‍යත්වයේ වරද්දාගත්ත එක. ඌට මනුෂ්‍යත්වයක් තුල ලබන්න පුළුවන් වාසනාවක් ඌට නැහැ. ඌ තිරිසනේ. ඒතර තිරිසනා මනුෂ්‍යයා කරන්න ලෑස්ති වෙන්න එපා. තිරිසනාමයි. අර සමහර දරුවෝ ඉන්නවනේ මතක ඇතිනේ අර පහුගිය කාලේ ළමයි කිටිය ඕස්ට්‍රේලියාවට ගිහින් උපාධිය අරගෙන ඔක්කොම කරගෙන ආවා ලංකාවට. ලොකු බලතොඩියක් ගෙනාවා. බල්ලට සීතලයි. තාත්තට කිව්වා තාත්තේ බිමට බහින්න. ඇයි මොකද? බල්ලා මෙට්ටුවට බුදි කරවන්න. ඉතර ඥානෙ බර වෙලා. දැන් දැක්කද ඒකට පරිහානි. ඉතින් ඒ නිසා ඒ වගේ පව් කරගන්න එපා. එතකොට මේ තිරිසන් සතුන්ට ආසා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමන්ට ලැබෙන මොකද්ද? තිරිසන් ජීවිතය. බල්ලන්ට ආසා කර කර බල්ලු හදා බල්ලු නානවා බල්ලන්ට කවකව බල්ලන්ට බෙහෙත් පොපුවා ඉන්න කොල්ලෝ මෙරිලා බලු ආත්ම ලබනවා. සමහර කෙල්ලෝ මෙරිලා බැලි වෙනවා. දැන් දැකලා සමහර බල්ලු බැලි ඉන්නවා පිටිපස්ස කුණු වෙවි පණුවේ හෙලි හෙලි දුවනවා. පිර ආත්මේ වැරදි කාම සේවනය කරලා. දැකලා තිනේ මේ පණ ඇදෙන කුෂ්ඨ ගගහ පිටිපස්සවල් කුණු වෙවි අර රහස් ප්‍රදේශවල් කුණු වෙලා එළියට පැනලා විඳවා යනවා. ඒකයි මේ සසරට ආස කරන්න එපා. නිදහස් වෙලා කියන්නේ. ඒකට ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ සා දීර්ඝ සංසාර ගමනක් සැරිසරා එද්දී පර ස්ත්‍රීන් සොයා යන හොරුන් වෙලා අපි හිටිය. ඒ විදිහට බෙලි කපද්දි ගලා ගිය ලේද වැඩි සතර මහා සාගරේ ජලයේද වැඩි කියලා කිව්වා. එතකොට මේ සංසාර ගමනේ අපි එනකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ පරේස්ත්‍රීන් සොයාගෙන ගිහිල්ලා අහු වෙලා බෙල්ල කැපුම් කරලා බිලි කැපුම් කරලා ගලාගේ ලේ ටික එකතු කරොත් මොකක්ද වැඩි කියලා ඒවා සාගරේ ජලයට වඩා වැඩි කිව්වා. ඒකට සංසාරේ බලන්න එතකොට අපි දුස්සීල වෙලා උපන්නා. අපි සීලයක් පුරුදු කරේ නැහැ. තිරිසන් සත්තු වෙලා උපන්නා. දැන් අපිටම තේරෙනවා සමහරලාට අපි බණ කිය ඉන්නකොට බල්ලු වෙනවා ඉතින්ද. උයි බුරනවා. අර කියන බණටත් බාධා කරනවා. තමාට මේ බණ කියන තැන ඉවරනකම ඉන්නවා. ඒකට ඒ කියන බණ පදින් කිසිම වැඩක් නැහැ. සමහර බණ කියනකොට එක එක සත්තු කෑ ගහනවා. ඒ බණට බාධා කරනවා. ඉතින් මේ පැත්තින් පව් කරගන්නවා. මොනතරම් අවාසනාවක් මේ ජීවිත කතන්දරවල තියෙනවද? තිරු බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාරයේ අවසන් නොවන ගමනක් අවිද්‍යාවෙන් වැහිච්ච තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන් සුගති දුගති වල සැරිසරමින් යන මේ ස්වභාවයේ සංසාරේ ආරම්භක කෙලවරක් දැක්ක නොහැකි දෙයක්. පින්වත් මහණනි ඔන්න ඔය විදිහට දීර්ඝ කාලයක් මුළුල්ලේ ඔබ විසින් අනේක දුක් අනුභව කරලා තියෙනවා. තියුණු දුක් විඳලා තියෙනවා. මහා විපත්ති වලට බාධින වෙලා තියෙනවා. එතකොට මේ මහා පොළොව නම් වූ සෝම් පිටිය පුරව හිටියා. ඒ නිසා පින්වත් මහණෙනි මේ හැම සංස්කාරයක් ගැනම අවබෝධයෙන් යුක්තව කලකිරෙන්නමයි වටින්නේ. නොඇලෙන්නමයි වටින්නේ. නිදහස් වෙන්නමයි වටින්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් බලන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා මේ අපි මොකද සසරේ කරලා තින්නේ එතකොට? මහා පොළොව නැමැති සෝම් පිටිය පුරව ආපික විතරයි අපි මේ සසරේ කරලා තියෙන්නේ. ඒතර මේ ආත්මෙත් දැන් වන්න අපි මැරෙනවා. ආයි මහා පොළොවට පස් වෙනවා.
ආයෙ කොහරි ඉපදිනවා. ඉතින් සුගති දුගති වල සැරිසරා අපි යන මේ ගමන මේ පාර මානුෂත්වයක් ලැබුණා. මේ ආත්මය හරි මේක ආબોධ කරගෙන දුකින් නිදහස් වෙන්න අපි කල්පනා කරේ නැත්තම් ආයෙ නම් හිතන්න එපා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරාට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා ගොඩාක් සතුටු වුණා. සතුටින් ධර්මයේ පිළිගත්තා. සතුටින් ධර්මයේ පිළිගත්තේ නිකන් නෙමෙයි. මේ ධර්මය අහලා ඉවර වෙනකොටම අර 30 දිනාම භික්ෂුන් වහන්සේලා 39ම ගෞතම බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා බවට පත් වුණා. ඉතින් ඒ නිසා මේ දේශනා සුළුපටු දේශනා නෙමෙයි. පුද්ගලයාගේ හිත මේ සසර පිළිබඳ නොවැල්ම ඇති කරලා නිවන පිළිබඳ කැමැත්ත ඇති කරලා අමා නිවන කරා ගෙන යන සොඳුරු දහමක්. ඉබඳු ධර්මයකින් සැනසෙන්න සූපත් වෙන්න ඔබට වාසනාව ලැබුණා. ඉතින් ඒ නිසා අද අපි මේ ඉගෙන ගත්තේ සසර ගමනේ බිහිසුණු බව. ඉතින් ඒ නිසා මෙබඳු දීර්ඝ සංසාර ගමනකින් නිදහස් වෙලා අප සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේදී අප විසින් රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන්ම අපි අනුමෝදන් කරමු. බඹලෝ වාසී සියලු බ්‍රහ්ම රාජවරුන් මේ පින් අනුමෝදන් වෙත්වා සැපයෙන් සැපයටපත් වෙත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් අත් මිදෙත්වා. ඒ වගේම සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙන්පති දෙවිවරුන් ශ්‍රී සුමන සමන් දෙවි රජුන් ආලෝක දෙවි රජුන් මේ පින් අනුමෝදන් වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතුපකාරයක්ම වෙත්වා. ඒ වගේම පරම පූජනීය පින්වත් මහියංගන රජමහා විහාරයේ විහාරාධිපතින් වහන්සේ තැන්පත් උරුලෑවත්තේ ධම්මරක්කිත නායක ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවපත් භාවය සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් පරම පූජනීය අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතුපකාරයක්ම වෙත්වා. ඒ වගේම රැස් කළා වූ සීලවම් පුණ්‍ය ධර්මයන් අද දවසේදී මේ දහම් වැඩසටහන සඳහා උපකාර කරන මහියංගනයේ මාර්ග සංවර්ධන අධිකාරී විදායක ඉංජිනේරුතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් උපස්ථාන කමිටුවේ මහියංගන පැතුම් ස්ටුඩියෝ චම්පිකා රූපසිංහ මෑණියන් ඇතුළු පවුලේ සියලුම දෙනාටමත් ඒ වගේම විදුහල් මහියංගන ජාතික පාසලේ විදුහල් පිටුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ වාණිජාංශයේ සියලු දූ දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අරාවත්ත සුප්‍රීම් ඇප්‍රල් චන්ද්‍රිකා පියදාසිනි ඒ මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඉරාඳුරු කෝට්ටේ පාසල් පෙදිස නදුන් ගිෂාන් නේකනායක පුතණුවන් ඒ වගේම භාග්‍යා දීනිය දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස සුජීවත්ව සිටින සියලු දෙනාට විම් පිණිස මේ දහම් වැඩසටහන උපකාර කරනවා. ඒ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. යෝන් සභාවේ මේනක පුතාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සොරබොර ආර්.එම්. චන්ද්‍රිකා ගුණතිලක දියණිය මියගිය පියාණන් වන ආර්.එම්. ගුණතිලක මහත්මයාට හා සරත් කුමාර සොහයුරාට මේ පින් අනුමෝදන් කිරීම පිණිස අද මේ දහම් වැඩසටහන උපකාර කරනවා. සුජීවත්ව සිටින මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ජෛවපදි තාක්ෂණ වේද හදාරන ආර්.එම්. මදුවන්ති වස්සලා රත්නායක දියණිය ඒ වගේම ඉෂාකා දියණිය චාර්ණී දියණිය රසිකා දියණිය තරුෂි දියණිය හිරුෂා දියණිය අප්සරා දියණිය ඒ වගේම සචින්ද්‍යා දියණිය කාවින්දි දියණිය හිරුනිකා දියණිය ගුණවර්ධන දියණිය වගේම හිමාශා සඳමාලි දියණිය නිශානී දියණිය ඒ වගේම වත්සල පුතා ඩිනාල් තාමික පුතා සවින්දු පුතා ඇතුළු ඒ දරුවන් පිරිසටත් ඒ වගේම උමේෂා දියණිය සිව්වන්දි ඒකනායක දියණිය ඇතුළු ඒ දරුවන් සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා.
ඒ වගේම ජෛවපද්ධති තාක්ෂණ විදාචාර්ය රංග රුවන්පුර මහත්මයාට මේ පින් අනුමෝදන් විත්වා. ඒ වගේම එතුමාගේ සියලු ශිෂ්‍ය පිරිසටත් මේ දහම් වැඩසටහන සඳහා උපකාර සැලසෙන මේ පින්වත් දරුවන් සියලු දෙනාටමත් අපගේ ගුරු දෙමාපියන් හැම දිනාටමත් මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා. සිදුවෙන් නැති නොදැනී